කතරගම දිවි රාජකාරයි සංඝ රත්නෙට නමෝ නමස්කාර රත්නෙට නමෝ නමස්කාරයි සංඝ රත්නෙට නමෝ නමස්කාරයි සෝවාදහමේ අපේ නිරුතු උතුම් කතරගම දිවි රාජෝත්තමයන් වහන්සේට ඓතිහාසික රුහුණු මාගම්පත්තුවේ කාචර ග්‍රාමයේ ඓතිහාසික රුහුණු මහා දේවාල පරිශ්‍රයේ වාර්ෂිකව පවත්වනු ලබන
දෙවට බුදුන් වහන්සේ කිහිර වනයේට වැඩම කරන ලබනවා. ඒ වනයේට වැඩම කිරීමත් සමග උන්වහන්සේ රහතුන් වහන්සේලා සමගින් සමාපatti සෝයෙන් කල්ගත කරනවා. ඒ සමය තුල උන්වහන්සේට උවටයන් කරනු ලබන්නේ මහසෙන නම් මේ ප්‍රදේශය පාලනය කරන පාලකතුමන්. උන්වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන ඒ පාලකතුමන් අවසන සෝවාන් ඵලයටපත් වෙනවා. ඉන් අනතුරුව උතුම් බුදුන් වහන්සේගෙන් කේශ ධාතුන් ඉල්ලමින් නිස්ථානය තුල කිරිවෙහෙර චෛත්‍ය රජන් වහන්සේ මත තැන්පත් කරමින් එදා මෙදා තුර සියලු ලක්වාසී ලෝකවාසී බැතිමතුන්ට වන්දනා මාන කරන මෙතුම් කිරිවෙහෙර චෛත්‍ය රජන් වහන්සේ අහස් කුස සිප ගන්නා මේ මහා දාගිප් වහන්සේ එතුමන් විසින් එදා නිර්මාණය කර ලබනවා. එනිසා මා මුලින්ම පැවසීමේ ස්ථානයේ උතුම් පූජනීය බිම. එදයින් ආරම්භ වුණු මේ මහා වංශ කතාව ඒ ප්‍රදේශයේ පාලකයා ලෙසින් පාලනය කළ මේ මහසෙන් ඒ ප්‍රජා පාලකයා අවසානයේ මේ කතරගම දෙවියන් වශයෙන් මේ පුරවරයට ආශිර්වාදයේ සිත ශාන්තිය ළඟා කරන්නට උදා කරන්නට තමන්ගේ ඒ දේවාරුඩ්‍ය මේ මොහොතේදී මේ ප්‍රදේශයේ වෙසෙන සියලු මිනිසුන් ආරම්භය අප කරනවා. එදයින් ආරම්භ වෙච්ච මේ මහා ඉතිහාස ගමන අද වෙනතුරුත් සියලු මිනිසුන්ගේ ඇදහිලි, භක්තියින්, විශ්වාසයන් මේ සියල්ල මත පදනම් කරගැනීමෙනුයි මේ තාක් දුර පැවතගෙන ආවේ. ඒ වගේම තමයි වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍ය මීට දින 45කට පෙර ආතුව කප්සිටුවේ මංගල්‍ය සමගින් ආරම්භ කරන්නට තුනා. එදයින් ආරම්භ වෙමින් මේ මහා ඇසළ පෙරහැර මංගල්‍ය අද දිනේ මේ විද සංචාරය කරන්නේ ප්‍රථම මංගල පෙරහැර ලෙසයි. ඉතින් මේ පෙරහැර මංගල්‍ය තුල ප්‍රථමයෙන්ම රසකරුවන්, ඒ වගේම ගිනිපෝලකරුවන් සහ හේවිසි හොරණෑ ඒ සියලුම වාදරුන්දයන් අවස්ථාවට ඔබට පේනවා මේ අවස්ථාවට එකතු වී තිබෙන ආකාරය. ඒ වගේම තමයි මේ උතුම් භූමිය ජය භූමියක්. එදා මේ පුරවරය පාලනය කළ මහානාග රජු, යටාලතිස්ස රජු, ගෝඨාභය රජු, කාවන්තිස්ස රජු, ඒ වගේම දුටුගැමුණු රජු යනා වූ මේ රාජ්‍ය වංශ කතාවේ මේ රාජ වංශ පරම්පරාව තුළ එදා මෙදා තුර මේ මහා රාජාවලිදා ඉතිහාසයට තිබෙනවා. ඒ වගේම තමයි මේ කතරගම පුණ්‍ය ස්ථානයේ මේ පුණ්‍ය භූමිය ආරම්භ වන මේ ඉතිහාසය ගැන කතා කරනවා නම් එදා දුටුගැමුණු රජු සොලින් සමග මේ රට ආක්‍රමණය කරන්න සූදානම් වන මොහොතක දුටුගැමුණු රජු මේ ස්ථානයට බාරහාර වේ ඒ ආක්‍රමණයන් සිදු කරන්නට යන්නට සූදානම් වෙනවා. එහෙම සූදානම් වෙද්දී මේ ස්ථානයේ ආරුඩව සිටින ඒ කතරගම දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ දුටුගැමුණු රජු අභිමුව විරාජමාන වෙනවා. උන්වහන්සේ එලා සිටිනවා මා මේ සොලි ආක්‍රමණයෙන් රට මුදවාගත හොත් ඔබ වහන්සේ වෙනුවෙන් ඉරු සඳු පවතින තාක්කල් මේ ස්ථානයේ උතුම් දේව මන්දිරයක් තනවමින් උන්වහන්සේට පුද පූජා සත්කාර කරන බවයි. එනිසාම තමයි මේ දේව වන්දනාවට මේ දේව ආශිර්වාදයට අද්විතීය ස්ථානයක් ලබා දෙමින් උතුම් කතරගම පුදබිම එදා මෙදා තුර මේ ශ්‍රී ලංකාවේ සකල දිග්භාගයන් නියෝජනය කරමින් මේ ස්ථානයට පැමිණෙන සියලුම බැතිමතුන්ට ආශිර්වාදයක් වුණේ. ඔවුන් නිරතුරුවම සෝදානම්ව සිටියේ කතරගම දෙවිඳුන් වැද ආශිර්වාද ලබා ගන්නට. ඉතින් අපත් එක්ක සම්බන්ධ වෙන මේ අවස්ථාවේදී මේ පෙරහැර මංගල්‍ය මේ සියලු විස්තර කතරයන් කරන්නට රුවන් වින්සර් මහත්මයා රුහුණු කතරගම මහා දේවාලයේ මාධ්‍යංශ වෙනුවෙන් ඇතන බුදුන්ගෙන් දැනගන්නට කැමති මේ ස්ථානයේ තිබෙන මහා යටගියාවක් තිබෙනවා. මහා ඉතිහාසයක් තිබෙනවා. මහා පුරාවෘත්තයන් රසක් තිබෙනවා. කොහොමද මේ ඉතිහාසයේ කතාව ආරම්භ වෙන්නේ? කොහොමද මේ යටගියාව ආරම්භ වෙන්නේ? ඔව් මනුක ඇත්තටම දැන් මනුක ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් අපිට තිරේ දිස් දෙනවා දුටුගැමුණු මහා රජුරෝ තමයි මේ කතරගම මහා දේවාලය නිර්මාතෘවරයන් හැටියට අපි සැලකන්නේ. එතුමන් තමයි මේ මහා දෙවල ඉදි කළා නිල රාජකාරී 505ක් ඇති කළා ඉරහඳ පවතින අතුරාවට මේ පෙරහැර මංගල්‍ය පවත්වන්නට නියම කරේ. ඒ වගේම වසරකට පෙරහැර 3කුත් මංගල්‍ය 4කුත් පවත්වන්නට එතුමන් නියෝග කරනවා. ඒ නියෝගයන් පරිදි තමයි මේ අදටත් මේ රටේ කුමන බාධක පැවතියත් කුමන දුක් කරදර කම්කටොළු පැවතියත් මෙතරම් ජනතාව පොදිකමින් මේ දෙවි හාමුදුරන් උදෙසා කැපවන්නේ. මං හිතන්නේ මේ දෙවි හාමුදුරන් උදෙසා කැපවී කරන
මේ උතුම් සත්කර්තව්‍යයෙන් මම දැන් සමස්ත ලෝකයටම සිත ශාන්තිය උදා වන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවස්ථාවේදී අපි සිහිපත් කරන්නට ඕනේ මේ සඳහා අපකප වී ක්‍රියා කරන සියලුම දෙනාම විශේෂයෙන්ම මාධ්‍ය ඒ වගේම ගරු බස්නායක නිලමේතුමන් ඇතුළු සියලුම රාජකාරිකරුවන් ප්‍රධාන කපුදුරන්දර සුමිපාල ටී රත්නායක කපු මහත්මයා ඇතුළු සියලුම නිල රාජකාරිකරුවන් අපි මේ අවස්ථාවේදී කෘතඥතාපූර්වක සිහිපත් කරන්නට ඕනේ. ඇතැන්ම මේ ඔබතුමන් සඳහන් කළ විදිහට මේ මොහොතේදී මේ රටේ පවතු තිබෙන විවිධ අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය වෙනවා. නමුත් ඒ අර්බුදකාරී තත්ත්වයන් පසකලා මේ ස්ථානයේට දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් බොහෝ පිරිසක් මේ ස්ථානට පැමිණ හමාරයි. ඒ උතුම් දෙවි රාජෝත්තමයන් වහන්සේගේ වැඳ ආශිර්වාදයන් ලබා ගන්නට ඔවුන්ගේ විශ්වාසයක් තිබෙනවා මේ ඔවුන් තුළ මේ දෙවි හාමුදුරන් වහන්සේ ජීවමානයි කියලා. ඒ අත්දැකීම් මොන වගේද? මේ පෙරහැරත් එක්ක මේ විශ්වාසයන් එක්ක ඒ බැඳිච්ච සම්ප්‍රදායන් මොන වගේද? මං හිතන්නේ ඌ ඇත්තටම දෙවි හාමුදුරන් ජීවමානයි. ඒක අප අත්දකින්නේ දැන් මේ අවුරුද්දේ අපි කප්සිටුවීමේ මංගල්‍ය පැවැත්වුවේ සුපුරුදු පරිදි වෙසප්පුන් පොහෝ දිනට නෙමේ. මෙවර නැකැත්තේදී තිබූ ආකාරයට පොසොන් පොහෝ දිනට පසු දින තමයි කප්සිටුන් සිද්ධ කරේ. එදින යාපනයෙන් පිටත් වුණා අපේ සුපුරුදු දමිළ ජනතාවගේ පාද යාත්‍රාව. ඒ පාද යාත්‍රාව යාපනයෙන් ආරම්භලා නැගෙනහිර පළාත ඔස්සේ පානමට ඇවිල්ලා ඉන් අනතුරුව යාල වනෝද්‍යානයේ ඔස්සේ කතරගමට පැමිණුණා. මං හිතන්නේ පහුගිය දින කීපෙම කතරගමට ඉතාම තද වර්ෂාවක් ලැබුණා. මං හිතන්නේ පහුගිය සතිය පුරාවටම මේ තද වර්ෂාවක් ලැබුණා. අද මං හිතනවා දෙවි හාමුදුරන්ගේ පිහිටෙන් වල්ලි මෑණියන්ගේ පිහිටෙන් උන්වහන්සේලාගේ ජීවමාන ශක්තියෙන් අහස ඉතාම පැහැදිලිව මං හිතන්නේ වර්ෂාවක් කතරගමට වැටුණා දෝ කියන සැකේවත් අපිට දැක ගන්නට ලැබෙන්නේ නැහැ. ඒ තරම් උන්වහන්සේලාගේ මේ ජීවමාන ශක්තිය මේ පුදුම මුතුල අපිට දක්නට පුළුවන්. ඇතැන්ම ඔබ කියු කතාව සත්‍යයක්. මොකද මේ දින කාල වකවානු පුරාවටම විවිධ අවස්ථාවන් වල වර්ෂාපතනය වුණා. නමුත් අද දවස පුරාවටම මේ පුණ්‍යවන්ත බොහොමයට කිසිදු බාධාවක් වැසි දෙවියන්ගෙන් සිදු වුණේ නැහැ. ඇතැන්ම මේ දෙවි හාමුදුරන් වහන්සේ ජීවමානයි. මේ තමයි මගේ රටේ සංස්කෘතිය. මේ තමයි මගේ රටේ මහා දැවැන්ත ඉතිහාසයකට උරුමකම් කියන මේ අපේ එකම. ඒ නිසාම තමයි සමාජ මාධ්‍ය වගකීමක් ඉටු කරන්නට ඇතැන්ම ඔබ කියු කතාව සත්‍යයක්. මොකද මේ දින කාල වකවානු පුරාවටම විවිධ අවස්ථාවන් වල වර්ෂාපතනය වුණා. නමුත් අද දවස පුරාවටම මේ පුණ්‍යවන්ත බොහොමයට කිසිදු බාධාවක් වැසි දෙවියන්ගෙන් සිදු වුණේ නැහැ.
ඇතෙන්ම මේ දෙවි හාමුදුරන් වහන්සේ ජීවමානයි. මේ තමයි මගේ රටේ සංස්කෘතිය. මේ තමයි මගේ රටේ මහා දැවැන්ත ඉතිහාසයකට උරුමකම් කියන මේ අපේ එකම. ඒ නිසාම තමයි සමාජ මාධ්‍ය වගකීමක් ඉටු කරන්නට දුන්නේ. ඇතෙන්ම මේ දෙවි හාමුදුරන් වහන්සේ ජීවමානයි. මේ තමයි මගේ රටේ සංස්කෘතිය. මේ තමයි මගේ රටේ මහා දැවැන්ත ඉතිහාසයකට උරුමකම් කියන මේ අපේ එකම. ඒ නිසාම තමයි සමාජ මාධ්‍ය වගකීමක් ඉටු කරන්නට කිසිදු බාධාවක් වැසි දෙවියන්ගෙන් සිදු වුණේ නැහැ.
ඇතෙන්ම මේ දෙවි හාමුදුරන් වහන්සේ ජීවමානයි. මේ තමයි මගේ රටේ සංස්කෘතිය. මේ තමයි මගේ රටේ මහා දැවැන්ත ඉතිහාසයකට උරුමකම් කියන මේ අපේකම. ඒ නිසාම තමයි සමාජ මාධ්‍ය වගකීමක් ඉටු කරන්නට නිස්ථානය තුල තිරිවෙහෙර චෛත්‍ය රජන් වහන්සේ මත තැන්පත් කරමින් එදා මෙදා තුර සියලු ලක්වාසී ලෝකවාසී බැතිමතුන්ට වන්දනා මාන කරන මෙවතුම් කිරිවෙහෙර චෛත්‍ය රජන් වහන්සේ අහස් කුස සිප ගන්නා මේ මහා දාගිප් වහන්සේ එතුමන් විසින් එදා නිර්මාණය කර ලබනවා. එනිසා මා මුලින්ම පැවසීමේ ස්ථානයේ උතුම් පූජනීය බිම. එදයින් ආරම්භ වුණු මේ මහා වංශ කතාව ඒ ප්‍රදේශයේ පාලකයා ලෙසින් පාලනය කළ මේ මහසෙන් ඒ ප්‍රජා පාලකයා අවසානයේ මේ කතරගම දෙවියන් වශයෙන් මේ පුරවරයට ආශිර්වාදයේ සිත ශාන්තිය ළඟා කරන්නට උදා කරන්නට තමන්ගේ ඒ දේවාරුඩ්‍ය මේ මොහොතේදී මේ ප්‍රදේශයේ වෙසෙන සියලු මිනිසුන් අරඹයා අප කරනවා. එදයින් ආරම්භ වෙච්ච මේ මහා ඉතිහාස ගමන අද වෙනතුරුත් සියලු මිනිසුන්ගේ ඇදහිලි, භක්තියින්, විශ්වාසයන් මේ සියල්ල මත පදනම් කරගනිමිනුයි මේ තාක් දුර පැවතගෙන ආවේ. ඒ වගේම තමයි වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍ය මීට දින 45කට පෙර ආතුව කප්සිටුවේ මංගල්‍ය සමගින් ආරම්භ කරන්නට යුතුනා. එදයින් ආරම්භ වෙමින් මේ මහා ඇසළ පෙරහැර මංගල්‍ය අද දිනේ මේ විත් සංචාරය කරන්නේ ප්‍රථම මංගල පෙරහැර ලෙසයි. ඉතින් මේ පෙරහැර මංගල්‍ය තුල ප්‍රථමයෙන්ම රසකරුවන්, ඒ වගේම ගිනිපෝලකරුවන් සහ හේවිසි හොරණෑ ඒ සියලුම වාදරුන්දයන් අවස්ථාවට ඔබට පේනවා මේ අවස්ථාවට එකතු වී තිබෙන ආකාරය. ඒ වගේම තමයි මේ උතුම් භූමිය ජය භූමියක්. එදා මේ පුරවරයේ පාලනය කළ මහානාග රජු, යටාලතිස්ස රජු, ගෝඨාභය රජු, කාවන්තිස්ස රජු, ඒ වගේම දුටුගැමුණු රජු යනා වූ මේ රාජ්‍ය වංශ කතාවේ මේ රාජ්‍ය වංශ පරම්පරාව තුළ එදා මෙදා තුර මේ මහා රාජාවලිදා ඉතිහාසයට තිබෙනවා. ඒ වගේම තමයි මේ කතරගම පුණ්‍ය ස්ථානයේ මේ පුණ්‍ය භූමිය ආරම්භ වන මේ ඉතිහාසය ගැන කතා කරනවා නම් එදා දුටුගැමුණු රජු සොලින් සමග මේ රට ආක්‍රමණය කරන්න සූදානම් වන මොහොතක දුටුගැමුණු රජු මේ ස්ථානයට බාරහාර වේ ඒ ආක්‍රමණයන් සිදු කරන්නට යන්නට සූදානම් වෙනවා. එහෙම සූදානම් වෙද්දී මේ ස්ථානයේ ආරුඩව සිටින ඒ කතරගම දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ දුටුගැමුණු රජු අභිමුව විරාජමාන වෙනවා. උන්වහන්සේ එලා සිටිනවා මා මේ සොලේ ආක්‍රමණයෙන් රට මුදවාගත හොත් ඔබ වහන්සේ වෙනුවෙන් ඉරු සඳු පවතින තාක්කල් මේ ස්ථානයේ උතුම් දේව මන්දිරයක් තනවමින් උන්වහන්සේට පුතු පූජා සත්කාර කරන බවයි. ඒ නිසාම තමයි මේ දේව වන්දනාවට මේ දේව ආශිර්වාදයට අද්විතීය ස්ථානයක් ලබා දෙමින් උතුම් කතරගම පුදබිම එදා මෙදා තුර මේ ශ්‍රී ලංකාවේ සකල දිග්භාගයන් නියෝජනය කරමින් මේ ස්ථානයට පැමිණෙන සියලුම බැතිමතුන්ට ආශිර්වාදයක් වුණේ. ඔවුන් නිරතුරුවම සෝදානම්ව සිටියේ කතරගම දෙවිඳුන් වැද ආශිර්වාද ලබා ගන්නට. ඉතින් අපත් එක්ක සම්බන්ධ වෙන මේ අවස්ථාවේදී මේ පෙරහැර මංගල්‍ය මේ සියලු විස්තර කතරයන් කරන්නට රුවන් වින්සර් මහත්මයා
රුහුණු කතරගම මහා දේවාලයේ මාධ්‍යංශ වෙනුවෙන් ඇතැම් බුදුන්ගෙන් දැනගන්නට කැමති මේ ස්ථානයේ තිබෙන මහා යටගියාවක් තිබෙනවා. මහා ඉතිහාසයක් තිබෙනවා. මහා පුරාවෘත්තයන් රසක් තිබෙනවා. කොහොමද මේ ඉතිහාසයේ කතාව ආරම්භ වෙන්නේ? කොහොමද මේ යටගියාව ආරම්භ වෙන්නේ? මනුක ඇත්තටම දැන් මනුක ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් අපිට තිරේ දිස් දෙනවා දුටුගැමුණු මහ රජුරෝ තමයි මේ කතරගම මහා දේවාලය නිර්මාතෘවරයන් හැටියට අපි සලකන්නේ. එතුමන් තමයි මේ මහා දෙවොල ඉදි කළා නිල රාජකාරී 505ක් ඇති කළා ඉරහඳ පවතින අතුරාවට මේ පෙරහැර මංගල්‍ය පවත්වන්නට නියම කරේ. ඒ වගේම වසරකට පෙරහැර 3කුත් මංගල්‍ය 4කුත් පවත්වන්නට එතුමන් නියෝග කරනවා. ඒ නියෝගයන් පරිදි තමයි මේ අදටත් මේ රටේ කුමන බාධක පැවතියත් කුමන දුක් කරදර කම්කටොළු පැවතියත් මෙතරම් ජනතාව පොදි කමින් මේ දෙවි හාමුදුරන් උදෙසා කැපවන්නේ. මං හිතන්නේ මේ දෙවි හාමුදුරන් උදෙසා කැපවී කරන මේ උතුම් සත්කර්තව්‍යයෙන් මම දැන් සමස්ත ලෝකයටම සිත ශාන්තිය උදා වන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවස්ථාවේදී අපි සිහිපත් කරන්නට ඕනේ මේ සඳහා අපකැප වී ක්‍රියා කරන සියලුම දෙනාම විශේෂයෙන්ම මාධ්‍ය ඒ වගේම ගරු බස්නායක නිලමේතුමන් ඇතුළු සියලුම නිල රාජකාරිකරුවන් ප්‍රධාන කපුදුරන්දර සුමිපාලටි රත්නායක කපු මහත්මයා ඇතුළු සියලුම නිල රාජකාරිකරුවන් අපි මේ අවස්ථාවේදී කෘතඥතාපූර්වක සිහිපත් කරන්නට ඕනේ. ඇතැන්ම මේ ඔබතුමන් සඳහන් කළ විදිහට මේ මොහොතේදී මේ රටේ පවතු තිබෙන විවිධ අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය වෙනවා. නමුත් ඒ අර්බුදකාරී තත්ත්වයන් පසෙකලා මේ ස්ථානයට දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත බැතිමුතුන් බොහෝ පිරිසක් මේ ස්ථානට පැමිණ හමාරයි. ඒ උතුම් දෙවි රාජ උතුමන් වහන්සේගේ වැඳ ආශිර්වාදයන් ලබා ගන්නට ඔවුන්ගේ විශ්වාසයක් තිබෙනවා මේ ඔවුන් තුල මේ දෙවි හාමුදුරන් වහන්සේ ජීවමානයි කියලා. ඒ අත්දැකීම් මොන වගේද? මේ පෙරහැරත් එක්ක මේ විශ්වාසයන් එක්ක ඒ බැඳිච්ච සම්ප්‍රදායන් මොන වගේද? මං හිතන්නේ ඌ ඇත්තටම දෙවි හාමුදුරන් ජීවමානයි. ඒක අත්දකින්නේ දැන් මේ අවුරුද්දේ අපි කප්සිටුවීමේ මංගල්‍ය පැවැත්වුවේ සුපුරුදු පරිදි වෙසප්පුන් පොහෝ දිනට නෙමේ. මෙවර නැකැත්තේදී තිබූ ආකාරයට පොසොන් පොහෝ දිනට පසු දින තමයි කප්සිටුම් සිද්ධ කරේ. එදින යාපනයෙන් පිටත් වුණා අපේ සුපුරුදු දමිළ ජනතාවගේ පාදයාත්‍රාව. ඒ පාදයාත්‍රාව යාපනයෙන් ආරම්භලා නැගෙනහිර පළාත ඔස්සේ පානමට ඇවිල්ලා ඉන් අනතුරුව යාල වනෝද්‍යානයේ ඔස්සේ කතරගමට පැමිණුණා. මං හිතන්නේ පහුගිය දින කීපෙම කතරගමට ඉතාම තද වර්ෂාවක් ලැබුණා. මං හිතන්නේ පහුගිය සතිය පුරාවටම මේ තද වර්ෂාවක් ලැබුණා. අද මං හිතනවා දෙවි හාමුදුරන්ගේ පිහිටෙන් වල්ලි මෑණියන්ගේ පිහිටෙන් උන්වහන්සේලාගේ ජීවමාන ශක්තියෙන් අහස ඉතාම පැහැදිලිව මං හිතන්නේ වර්ෂාවක් කතරගමට වැටුණා දෝ කියන සැකයවත් අපිට දැක ගන්නට ලැබෙන්නේ නැහැ. ඒ තරම් උන්වහන්සේලාගේ මේ ජීවමාන ශක්තිය මේ පුදුම තුළ අපිට දකින්නට පුළුවන්. ඇතෙන්ම ඔබගේ කතාව සත්‍යයක්. මොකද මේ දින කාල වකවානු පුරාවටම විවිධ අවස්ථාවන් වල වර්ෂාපතනය වුණා. නමුත් අද දවස පුරාවටම මේ පුණ්‍යවන්ත බොහොමයට කිසිදු බාධාවක් වැසි දෙවියන්ගෙන් සිදු වුණේ නැහැ. ඇතෙන්ම මේ දෙවි හාමුදුරන් වහන්සේ ජීවමානයි. මේ තමයි මගේ රටේ සංස්කෘතිය. මේ තමයි මගේ රටේ මහා දැවැන්ත ඉතිහාසයකට උරුමකම් කියන මේ අපේකම. ඒ නිසාම තමයි සමාජ මාධ්‍ය වගකීමක් ඉටු කරන්නට මේ VTV නාලිකාව අපි හැමදාමත් කැපවුණේ. ඒ අපවීම ඒ කැපවීමත් තමයි මේ සියලු පෙරහැර මංගල්‍යයන් අපි ඔබට මෙලෙසින් සජීවීරු දසුන් රැගෙන එන්නේ. ඉතින් අපත් එක්ක සම්බන්ධ වුණු ඔබතුමන්ට බෙහෙවින් ස්තුතියි. එවැගේම මේ ඉතිහාසය ගැන අපි නැවත නැවතත් කතා කරනවා නම් මේ දෙවි හාමුදුරන් වහන්සේගෙන් බලාපොරොත්තු වන ආශිර්වාදයන් තුනක් තිබෙනවා. ඒ වෙළඳ හෝ වාණිජ්‍ය කටයුතු සමෘද්ධිමත් කිරීමට, දේශපාලන කටයුතු සාර්ථක කර ගැනීමට, එවැගේම සතුරන් මැඩ පැවැත්වීම කියනවා මේ ප්‍රධාන කාරණා තුන ඒ අතරට ඇත් වෙනවා. ඒ වගේම තමයි මා ප්‍රථමයෙන්ම සඳහන් කළා එදා දුටුගැමුණු මහරජතුමාණන් සොලි ආක්‍රමණයන් හමුවේ මේ රට මුදවා ගන්නට මේ සියලු ආක්‍රමණිකයන් සමග එදා යුද්ධ වැදුණු බව. ඒ යුද්ධ වදින්නට ගමන් කරපු මොහොතේදී මේ කතරගම දෙවිතුන් ජීවමාන වෙනවා. උන්වහන්සේ ඉල්ලා සිටින්නේ ඔබ වහන්සේගේ පිහිටෙන් ආරක්ෂාවෙන් ආශිර්වාදයෙන් මේ ආක්‍රමණයෙන් මගේ රට මුදවා දෙන්න සිටයි. ඒ කියවූ ලෙසම ඒ බාරහාරු ලෙසටම එදා දුටුගැමුණු රජුන්ට හැකියාව ලැබෙනවා මේ සොලි ආක්‍රමණයන් පරාජය කරමින් මේ රට එක්සේසත් කරගන්න. එනිසාම තමයි එදා දුටුගැමුණු රජතුමා මේ ස්ථානය තුල ඒ
ජීවමාන වන ඒ දෙවියන් වහන්සේ අරබයා මේ ස්ථානයේ ඒ මහා දේවාල පොදුවිම් පරිශ්‍රයක් නිර්මාණය කරන්නේ. ඉතින් මේ දේවාල පොදුවිම් පරිශ්‍රය ස්ථානය නිර්ණය කිරීම පිළිබඳව ජනප්‍රවාදය තුල කතාබහක් පවතිනවා. ඒ කතාබහ සඳහන් වන්නේ වැඩ සිටි කන්දට පැමිණෙන දේව භක්තියක විසින් ඊතලයක් කිසිදු තැනක නිර්ණයකින් තොරව අහසට විදින බවයි. ඒ විදීමෙන් අනතුරුව මේ ස්ථානයට ඒ ඊතලයේ හිස පැමිණ තිබී නිසා ඉන් අනතුරුව මේ ස්ථානය නිවැරදිව ඒ දෙවි රාජෝත්තමයන් වහන්සේ වෙනුවෙන් දේව මන්දිරය ඉදිකිරීමට සුදුසු ස්ථානයේ බවත් එදා දුටුගැමුණු රජතුමන් සිතු නිසා ස්ථානය තුල තමයි මේ ඔබ දකින මේ මහා පැරණි දේවාල පුදුබිම් පරිශ්‍රය ඉදි කරනු ලබන්නේ. ඒ වගේම තමයි මේ පෙරහැර පැවැත්මේ මූලික අරමුණක් තිබෙනවා. එදා කතරගම දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ වල්ලිමාතා අවසරණ පවා ගත්තා. මේ සරණ පාවා ගැනීම සිහිපත් කිරීම එහෙම නැත්නම් මේ මංගලෝත්සවය සිහිපත් කිරීම ඒ අවස්ථාවට උපහාර කිරීමක් වශයෙන් තමයි මේ අතීතයේ පටන් එනම් දුටුගැමුණු රජ දවස සිට මේ තාක් දුරට මේ පෙරහැර මංගල්‍ය පරම්පරා ගණනාවක සිට දශක ගණනාවක් මුළුල්ලේ වර්ෂ ගණනාවක් මුළුල්ලේ මේ මගේ රටේ සංස්කෘතිය මේ මගේ රටේ අභිමානය මේ සියල්ල ලෝකයට කියාපාමින් මෙලසින් ඔබ වෙනුවෙන් මහත් ආඩම්බරකින් යුක්තවගෙන ලබන. ඇත්තම මේ කතරගම පුදබිම අධ්‍යාත්මික සිතට මුල් තැන දෙන මහා පුදබිමක්. ඒට හේතුවක් වන්නේ බොහෝ මිනිසුන් සියසින් මේ කතරගම පුදබිම දකින්නවට වඩා අධ්‍යාත්මික ජීවිතයක් ගත කරන තමන්ගේ සිතකින්ට මුල් තැන දෙන සිතේ ධානයන්ට මුල් තැන දෙන ඒ අධ්‍යාත්මික මිනිසුන් එම නැත්නම් ඍෂිවරුන් මේ ස්ථානය සජීවීව දකින්නට උන්ට හැකියාව ලැබෙනවා. ඒ නිසාම තමයි කතරගම දෙවිතුන් සිත්ති ජීවමාන වන්නේ. උන්වහන්සේගේ ආශිර්වාදය නිබදවම අපි තුල පවතින්නේ අන්න ඒ නිසාම තමයි. මම මේ සඳහන් කළ භූමිය අපි මේ රැඳී සිටින භූමිය ජය භූමියක්, විජයග්‍රහ භූමියක්. එදා සොලි ආක්‍රමණයන් හමුවේ රට මුදවා ගන්නට මේ වීරෝදාර රණවිරුවන් එක්සේසත් කළ භූමියක්. ඔවුන් එකතු කරපු භූමියක්. රුහුණු මාගම කියලා කියන්නේ එදා පටන් අද දක්වාත් උතුම් කෘෂිකර්මාන්තයට මුල් තැන දෙමින් අපේකම රැක ගන්නට කැප වෙන මිනිසුන් සිටි භූමියක්. ඒ නිසාම තමයි ගමයි පන්සලයි වෙබයි දාගබයි කියන මේ මහා සංස්කෘතියෙන් සියල්ල එකට එකතු කරලා මේ අපේ සංස්කෘතියත් එක්ක කතා කරන වටපිටාවක් නිර්මාණය වුණේ. මේ පසකින් ඇසෙන බෙරහඬ සක්හඬ මේ සියල්ල ඔබට මට යම්කිසි හෝ ශක්තියක් ඔබත් මගේ සිතට දැනෙන්න බෑදී. ඒ තමයි අපේකම. ඒ තමයි මහා සංස්කෘතියක උරුමකරුවන් ලෙස මහා අකණ්ඩ ඉතිහාසයකට උරුමකම් කියන මහා ජීවමාන සාක්ෂිකරුවන් ලෙස අතීතයේ වර්තමානයට සම්ප්‍රේෂණය කරන මිනිසුන් ලෙස ඒ තිබෙන හැඟීම. ඒ නිසාම තමයි අපට හැකිනම් ඒ අතීතයේ යට ගියාවත ආවර්ජනය කරමින් වර්තමානය තුල ජීවමාන කරන්නට මම විශ්වාස කරනවා. ඒ දේ තමයි අපට කළ හැකි හොඳම දේ. ඒ දේ තමයි සංස්කෘතියෙන් ඉදිරියට සම්ප්‍රේෂණය කරන්නට අපට කළ හැකි හොඳම දේ. අපේ සූදානම් මේ මහා කැපකිරීම මේ සමස්ත සමාජයක් අරබයා සිදු කරන්නට ඒ මහා සමාජ මාධ්‍ය මෙහෙවර සිදු කරන්න සූදානම්. එනිසාම තමයි නිල මාධ්‍ය ආවරණය VTV නාලිකාව ලබා දෙමින් ඒ රටට අවශ්‍ය කරන්නා වූ අපේකම පෙරට රැගෙන යන්නට අපේ සංස්කෘතියෙන් රැකගනිමින් අපේ දේ රැකගනිමින් මේ මහා සංස්කෘතික සම්ප්‍රදායන් ඉදිරියට රැකගෙන ඉදිරියට ගමන් කරන්නට VTV නාලිකාව නිරතුරුවම ඔබත් සමග අත්වැල් පැදගෙන ඉන්නවා. අපත් සමග නැවතත් සම්බන්ධ වෙනවා රුවන් වින්සර් මහතා. අපි කතා කරමු මේ අංගයන් පිළිබඳව. මේ විවිධ අංගයන් මේ අපේ සංස්කෘතික වටපිටාව නිර්ණය කරන සාක්ෂි සාධක. අපේ එකම රැකගත සාක්ෂි සාධක. ඒ නිසා දැනගන්නට කැමති ඔබතුමාගෙන් මේ ස්ථානයේ සිටින පුද්ගලෙක් විදිහට කොහොමද මේ ස්ථානට පැමිණ උතුම් බැතිමතුන් මේ ස්ථානයේ යෝජ්‍ය වෙන්නේ මේ ස්ථානයේ අදහන මේ සියලු කාර්යයන් පිළිබඳව ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
මම හිතන්නේ මේ අවස්ථාවේදී අපිට දැක ගන්නට පුළුවන් මේ අලංකාර නර්තන කිහිපයක්ම ඒ වගේම ඈතින් අපිට පේනවා කාවඩි නර්තනය කතරගමත් එක්ක මම හිතන්නේ බොහොම සම්බන්ධ වෙච්ච නර්තනයක් කාවඩි නර්තනය. මේක මම හිතන්නේ දකුණු ඉන්දීය නර්තනයක්. විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ මේ කඳු මුදුන් වලට පූජා ද්‍රව්‍ය ගෙනියන ආකාරය තමයි මේ විදහා දක්වන්නේ. මේ දෙවි හාමුදුරුවන්ගේ දෙවි හාමුදුරුවන් වෙනුවෙන් දමිළ ජනතාව භක්තිමත් කරපු නර්තනයක් තමයි මේ අද දැන් අපේ මේ කතරගම කලායතනයක් ළඟ දක්වන්නේ. ශ්‍රී රෝහණ කලායතනය කතරගම ඔවුන් විසින් තමයි මේ වසර ගණනාවක් තිස්සේ ඔවුන් විසින් ළඟ දක්වන මෙම කාවඩි නර්තනය දැන් අපිට දැක ගන්නට පුළුවන්. ඒ වගේම ඉන් පිටුපසින් අපිට මහවාහල්කඩ ප්‍රදේශේ මම හිතන්නේ ඊට අලංකාර මොනරුන් රසක් නර්තනය යෙදෙනවා අපිට දැක ගන්නට පුළුවන්. මම හිතන්නේ දෙවි හාමුදුරුවන්ගේ වාහනයේ විදියට මේ මොනරා සංකේතවත් වෙනවා. මොනර නර්තනයත් මම හිතන්නේ දකුණු ඉන්දියා ආభాෂයේ තියෙන නර්තනයක් මේ මොනර නර්තනයත්. ඒ වගේම අපිට ඔහුමනක අදින මේ මොන්ඩ්‍ර නටුම කියලා කිව්වොත් මම හිතන්නේ කතරගම සම්ප්‍රදායටම ආවෙනික වෙච්ච නටුමක්. අපේ රටේ ඕනෑම තැනක පවත්වන පෙරහැර මංගල්‍යයක් ඒවා මේ කාවඩි නර්තනය. එහෙම නැත්නම් මේ කාවඩි ශබ්දය ඇසෙද්දී අපිට මතක් වෙන්නේ කතරගම දිව්‍ය හාමුදුරන් වහන්සේ. අතර මේ තුල තිබෙන ඒ විශේෂත්වය මේ කතරගමටම ආවේනිකයි. මං හරි නේද? ඔව් ඇත්තටම දකුණු ඉන්දියා ආభాෂයත් එක්ක ලැබිච්ච මේ කාවඩි දැන් මම හිතන්නේ කතරගම අනන්‍යතාවයක් කියලා. මම හිතන්නේ කතරගම භූමියේ එක දවසක්වත් නැහැ කාවඩි සද්දයක් අපේ දෙසවනට ඇහෙන්නේ නැති. ඒ තරම් කාවඩි මම හිතන්නේ කතරගමත් එක්ක සම්බන්ධයි. කතරගම කියනකොට කාවඩි කියනකොට කතරගමත් කියන තරමටම අපේ මනසේ මේ චිත්‍රයම ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මේ දෙවි රජුන්ට ගරු බුහුමන් කිරීම සඳහා සෑම වර්ෂයකම මේ කාවඩි නර්තන ඉදිරිපත් කරනවානේ. ඒ කියන්නේ පෙරහැර මංගල්‍යයත් සමගින් මෙහෙම ඉදිරිපත් කරද්දී මේ පෙරහැරට සහභාගී වෙන කාවඩි නර්තන ශිල්පීන් කුමන හෝ බාරහාර කටයුත්තක් නිදහස් කරන්නට සහභාගී වෙන පුද්ගලයින්ද එහෙම නැත්නම් මේ ස්ථානයේ නර්තන ශිල්පීන් ලෙස මේ පෙරහැර වර්ණවත් කරන අලංකාරවත් කරන්නට මේ අපේ සියල්ල රැක ගැනීම සඳහා වුණ ඉදිරිපත් කරන කාර්යයක්ද? ඔව් ඇත්තටම මේ නම් අපේ කලායතනයක් කතරගමම කලායතනයක්. නමුත් බොහෝ විට අපිට කතරගමදී දක්නට ලැබෙන මේ බාරහාර නිදහස් කිරීම ආදිය වෙනුවෙන් කරන පුද පූජාවක් හැටියට මේ කාවඩි නර්තනය ඉතාම අලංකාරයි. සමහර කාවඩි මේ වගේම තමයි අපිට දකින්නට පුළුවන්. මම හිතන්නේ මේ දින 14 ඔබත් එන්න කතරගමට ඇවිල්ලා දෙවි හාමුදුරන්ගේ ආශිර්වාදය ලබා ගන්න. මම හිතන්නේ මොන බාධක තිබුණත් මේ අවස්ථාව මග හරින්න එපා කියලා මම මතක් කරනවා මන්නක. අනිවාර්යයෙන් මේ පසුගිය වසර දෙක පුරාවට අපිට විවිධ බාධක ලැබුණා. තිබෙනා වූ මේ සමාජීය බාධක සේම මේ ආර්ථික හැමුවේ අපේ යම් තැනක අපේ නතර වෙලා ඉන්නවා. ඒ කොහොම නමුත් ඒ ආර්ථික අර්බුදයන් වේවා සමාජීය අර්බුදයන් වේවා විවිධ රෝග බියන් වේවා ඒ සියල්ල වසකලා මේ ස්ථානයේට දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත බැතිමුතුන් බොහෝ පිරිසක් ස්ථාන පැමිණ හමාරයි. මේ ලක්වාසී බැතිමුතුන් සේම විදේශ රටවල විදේශිකයින් පවා මේ ස්ථානට පැමිණීම ඇතැම් අපි අගය කළ යුතු කටයුත්තක්. ඇත්තටම මේ අවස්ථාවේ මම හිතන්නේ විදේශිකයන්ොත් අපිට දකින්නට පුළුවන්. ඒ වගේම මම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙර රාජ මහා විහාරාධිපති රුහුණු මහා කතරගම දේවාලයේ පිරිත් නිලයේ බාර නාහිමිපාණන් වහන්සේ අපේ කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේත් මේ අවස්ථාවේදී බස්නායක නිලමේ බලව්වට පැමිණලා සිටිනවා මේ පෙරහැර නැරඹීම උදෙසා. ඒ වගේම මම හිතන්නේ ඉතා ප්‍රභූ පිරිසක් මහා සංඝරත්නය වැඩම කළා තියෙනවා. මම හිතන්නේ බස්නායක බලව්ව ඔබට පිටිපසින් පේනවා ඉතාම පැරණි ඉතාම අනන්‍ය වූ මේ කතරගමට අනන්‍ය වූ චාරිත්‍ර රාශියක් ඉෂ්ට සිද්ධ කරන මේ බස්නායක බලව්ව මම හිතන්නේ වත්මන් බස්නායක නිලමේතුමාගේ මූලිකත්වයෙන් ඉතාම නවීකරණයට ලක් කරනවා. පැරණි භාවය ආරක්ෂා කරන විදිහට පුරාවිද්‍යාත්මක භාවය ආරක්ෂා කරන විදිහට මම හිතන්නේ එයත් විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ මේ පළවෙනි මගුල් පෙරහැර අවස්ථාවේදී. අතන මේ අපේ ඉදිරියෙන් ගමන් කරන මේ මොණ්ඩර නැටුම ගැන අපිට කතා නොකරම බෑ. මොකද ඒ තරමට මේ නැටුම ලස්සනයි. ඒ තුල තිබෙනා මේ විවිධ හැකියාවන් හරි අපූර්වයි. මොකද මේ සියල්ල හරි අපූර්වට විචිත්‍රණය කරන් රඟ දක්වන්නට මේ රංගන ශිල්පීන් සමත් වෙනවා කියොත් මා නිවැරදි. මොකද සහජයෙන්ම ලැබුණු දක්ෂතාවක් දෝ මන් හරියට මොනරා අර පිළිදහා නටනවා මෙන්ම ඒ රංගන ශිල්පිනියන් හරි අපූර්වට තමන්ගේ දක්ෂතාව ඉදිරිපත් කරනවා.
ඔව් ඇත්තටම මේ මොනරා දෙවිහාමුදුරන්ට සම්බන්ධ වෙන්නේ නැත්නම් වාහනේ බවට පත් වෙන්නේ දෙවිහාමුදුරන් සුරාසුර යුද්ධයේදී එක් අසුරයෙකු ඝාතනය කිරීමෙන් අනතුරුව නැත්නම් ඔහුව මර්ධනය කිරීමෙන් අනතුරුව ඔහුගේ එක් අඩක් මේ මොනරකු බවට පත් වෙලා දෙවිහාමුදුරන් වෙනුවෙන් කැප වෙලා අර ඔහු පෙරදී කරපු වරදවල් සියල්ල තේරුම් අරගෙන යහමගට ඇවිලා දෙවිහාමුදුරන් වෙනුවෙන් කැපවීමේ කටයුතු කරන්නට පටන් ගත්තා. මම හිතන්නේ එය තමයි මේ මොනර නැටුමින් සිහිපත් කරන්නේ අප යහපත නිරන්තරයෙන් සිහිපත් කළ යුතුයි අයහපත බැහැර කර යුතුයි. අනිවාර්යෙන්ම මෙමුදදී මේ මොනර නැටුමින් අනතුරු අපිට පේනවා මේ අද 2022 ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ මේ පෙරහැර ගමන් කරද්දී ප්‍රථම හස්තියා අප ඉදිරියෙන් ගමන් කරන ආකාරය අපි සඳහන් කරමු. ඒ හස්තියා මේ ස්ථානයට සම්බන්ධ වෙනවා. ඉතින් මේ පෙරහැර වර්ණවත් කරන්නට මෙවැනි හස්තීන් කිහිප පොලක්ම අපිත් එක්ක මේ පෙරහැර සම්බන්ධ වෙනවා. ඔව් මම හිතන්නේ ඊටාම තරුණ නාඹර හස්තීන් කිහිප පොලක්ම මේ අවස්ථාවේදී සම්බන්ධ වෙනවා. එය වගේම අපි සිහිපත් කරන්නට ඕනේ දැනට ශ්‍රී ලංකාවේ හීලා ඇලි අතුන් අතර ඊටාම ජ්‍යෙෂ්ඨතම තත්වයක පසු වෙන අපේ වාසනා හස්ති රාජයා තමයි අද දිනේදී දෙවිහාමුදුරන් වෙනුවෙන් කරඬුව වැඩමින් සිද්ධ කරන්නේ. මම හිතන්නේ විශේෂයෙන් සිහිපත් කරන්න ඕන දේ තමයි වාසනා සම්පූර්ණ දවස් 14ම දෙවිහාමුදුරන් වෙනුවෙන් කැප වෙලා මේ කාර්යයට පේ වෙලා වගේ අප වෙලා ඒ දේවල් ඉෂ්ට සිද්ධ කරනවා. මම හිතන්නේ අපිට බලන්නට පුළුවන් වාසනාගේ දල වැහෙන ප්‍රමාණයටම මල් මාල පලඳනවා අපි සමහර දිනවල. ඉතින් මේක මල් මාලයක්වත් වැටෙන්න දෙන්නේ නැතුව වාසනා හොඳෙන් අරගෙන නැවතත් මේ මල් මාලා පලඳ ගන්නේ ඔහු කොච්චර මේ කාර්යයට ආසද කියන එක අපිට නැවත නැවතත් සිහිපත් කරගන්න. අනිවාර්යයෙන් මේ පෙරහැර සංස්කෘතියක් ගැන කතා කරද්දී මේ අපේ ඉතිහාසයට පෙරහැර කියන දේ ඈදා ගනිමින් මේ සියල්ල අපි සසඳනවා නම් එදා රජුන් රාජ්‍ය කළ කල්ලි රජුන් අධාර්මික වූවාද ධාර්මික වූවාද මේ රාජා බහුතු ධම්මිකෝ කියලා කියනවා. කියන්නේ රජුන් දැහැමි වෙන කල්ලි රාජ්‍යයන් පවා දැහැමි වෙනවා. ඒ නිසාම තමයි මේ පෙරහැර මංගලක එහෙම නැත්නම් මේ අස්සනු නෙරලා ඉන්න අනතුරුව මාගේ තිලකුරු සම්මයක් සම්පූජන වහන්සේ වෙනුවෙන් ඒ අස්සනු වලේ අග්‍රඵලය නෙරලා මේ රට ශාස්ත්‍රීය වන කාලය තමයි මේ කාලය කියලා කියන්නේ. ඉතින් මේ කාලය තුලදී සාමාන්‍යයෙන් මේ වස්සාන සමය උදා වෙනවා. ඒ නිසාම තමයි වස්සාන සමය සිහිපත් කරමින්ම තමයි අර කසකරුවන් පෙරහැර ඉදිරියෙන් ගමන් කරන්නේ. ඒ කියන්නේ මේ මේඝ ගර්ජනා සිහිපත් කරනවා ඒ කසකරුවන්ගේ. ඒ වගේම ඉන් පසු ගමන් කරන්නේ ගිනි බෝල කරුවන්. ඔවුන්ගෙනු සිහිපත් කරන්නේ ඒ විදුලි කෙටි මාර්ගවත් කරනවා කිව්වොත් මානි වැරදි. අපිත් මතක් කරමු ඉතිහාසය පිළිබඳව. ඔව් ඇත්තටම වර්ෂාව තමයි මේ පෙරහැරෙන් සංකේතවත් කරන්න කියලා මතවාදයක් තියෙනවා. මම හිතන්නේ ඒ ඊටාම නිවැරදි. මොකද කතරගම දෙවිහාමුදුරන් වෙනුවෙන් මේ ඇසළ මංගල්‍ය පැවැත්වීමෙන් අනතුරුව කතරගමට වර්ෂාව ලැබෙනවා. ඉන් අනතුරුව බතබුලත සරු වීමෙන් අනතුරුව තමයි ඉල්මහ මංගල්‍ය නොවැම්බර් මාසයේදී ඉල්මහ මංගල්‍ය පවත්වන්නේ. එය මම හිතන්නේ ඊටාම සාම්ප්‍රදායානුකූලව අපේ හිත් තුළ තියෙන පිළිගැනීමක්. ඒ වගේ මම හිතනවා අපේ වෙස් නර්තනය අපි පසු කරමින් ඇදී යනවා. දැන් උඩරට සම්ප්‍රදායට අයත් මේ කොහොඹයක් කාර්යයේ මේ වෙස් නර්තනයේ ඉතාමත් තීව්‍ර ලෙස ඉතාමත් උද්වේගක අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම ඒට පිටුපසින් අපිට දක්නට ලැබෙනවා වඩිග පටුන මේ වඩිග දේශයෙන් බමුණන් නැවිත් කළපු මේ ශාන්ති කර්මයක ඉතිහාසය කියන මේ වඩිග පටුන නර්තනය පහතරට සම්ප්‍රදායට මේ පහතරට බෙරත් එක්ක මේ රුහුණු කියන සම්ප්‍රදාය නැත්නම් රුහුණු කතරගම මහා දේවාලයට අනන්නෝ රුහුණේ නාදය දැන් ඇහෙන්නට අපිට පටන් ගන්නවා. රුහුණේ සම්ප්‍රදාය රුහුණේ අනන්‍යතාවය අපට රැසින්නට පටන් ගන්න මොහොත වලික පටුන. ඉතින් එහි ඉතිහාස විකාශය කොහොමද? ඒ කොහොමද වර්තමානයට සම්ප්‍රේක්ෂණය වෙන්නේ? ඒ සියල්ල ගැනත් අපි කතා කරමු. ඔව් ඇත්තට මේ වඩිග දේශයෙන් ඇවිල්ලා බමුණන් විසින් කරපු ශාන්ති කර්මයක් තමයි මේ වඩිග පටුනෙන් අදහස් වෙන්නේ. මම හිතන්නේ කතරගමත් ඉන්දියාවත් අතර තියෙන සම්බන්ධය මේනුත් ඔප්පු වෙනවා. ඒ වගේම මම හිතන්නේ මහා බැඳියාවක් තියෙන විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට ඕන ශ්‍රී තේවානි අම්මාන් කෝවිල මේ ඉන්දියාවට සම්බන්ධ ස්ථානයක්. මම හිතන්නේ ඔවුනුත් අපේ ගණදෙවි කෝවිල පරිපාලනය කරන ස්ථානය. ඒ වගේම අපේ පෙරහැර මංගල්‍යයටත් විශේෂයෙන්ම ඉන්දියාවෙන් ඉන්දියානු මහ කුමසාරිස් කාර්යාලයේ මෙවර අනුග්‍රහකත්වයේ ලැබෙනවා. එයත් විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන. ඒ වගේම මේ අවස්ථාව වන විට පෙරහැර
නැරඹීම උදෙසා පැමිණ සිටිනවා අද දිනේදී පෙරහැරේ දායකත්වය ගැන කටයුතු කරන ආද සේනානායක මැතිතුමන්. මම හිතන්නේ විශේෂයෙන්ම අපි කෘතවේදීව සිහිපත් කරන්නට ඕනේ එතුමන් විසින් සම්පූර්ණ මේ පෙරහැර මංගල්‍යයේ දායකත්වය දරන අද දිනේදී මම හිතන්නේ එතුමන්වත් අපි විශේෂයෙන්ම කෘතඥතාපූර්වක සිහිපත් කරන්නට ඕනේ. එවක මේ ආගමික විශ්වාසයන් සහ ඇදහිම් කියලා කියන්නේ මේ මානව ඉතිහාසය සමග අවියෝජනීයව බැඳී පවතිනවා. ඉතින් මානව ශිෂ්ටාචාරයේ ගොඩනැගීමත් සමග තමයි මේ ප්‍රාථමික ඇදහිලි මේ විශ්වාසයන් මේ විවිධ සංස්කෘතීන්ට අනුව අපි හැඩගැසෙන්නේ. අන්න ඒ විකාශනයක් විදිහට තමයි මේ සියල්ල අපි දකින්නේ. ඒ කියන්නේ මේ තියෙන අපේකම ඉතිහාසයක මුළුල්ලේ අපිට උරුම වෙච්ච අපේ දේ තමයි අද මේ කතරගම උතුම් පූජා භූමියෙන් මෙලෙස විද්‍යමාන වෙන්නේ. ඔව් මං හිතන්නේ මතක් කරන්නට ඕනේ මේ අපේකම ගැන කතා කරද්දී කතරගම මහා දේවාලයට නින්දගම් තියෙනවා මං හිතන්නේ අක්කර 47000ක් ඌව දිස්ත්‍රික්කයේ පුරාම නුවරඑළියට යනකනු දුටුගැමුණු රජුරන් විසින් පූජා කරපු මේ නින්දගම් තියෙනවා ඒන් බුත්තල විශේෂයි ඊයේ දිනේදී බුත්තලින් අපිට අපේ තවලමාව වී රැගෙන මේ දෙයියන්නේ වෙලේ වී රැගෙන ආවා දෙවි හාමුදුරන් වෙනුවෙන් මුරුතන් පූජාව සකස් කිරීමට අද දිනේදී මුරුතන් පූජාව සිද්ධ වෙන්නේ මේ දෙයියන්නේ වෙලෙන් අපේ මැණික් ගංගෙන් පෝෂණය ලබන ගොවියන් විසින් වගා කරන මේ කෙත්යායන් වලින් අස්වැන්න තමයි මේ දෙවි හාමුදුරන් උදෙසා මේ ගොවි රජවරු ඇත්තම අප හඳුනන ගොවි රජවරු මේ ඌව වෙල්ලස්සේ ගොවි රජවරු දෙවි හාමුදුරන් වෙනුවෙන් පූජා කරේ මේ ඌව වෙල්ලස්සේ අභිමානයන් රුහුණේ අභිමානයන් රටටම කියන ස්ථානය තමයි මේ කතරගම දේවාලය. අනිවාර්යයෙන්ම මේ ඌව වෙල්ලස්ස වේවා මේ රුහුණු පුරවරේ වේවා අපි කතා කරද්දී අපේ මහා සංස්කෘතියක් තියෙනවා. ගමයි පන්සලයි වෙවයි දාගබයි කියලා ඒ මහා බැඳිච්ච සංස්කෘතියක් එක තමයි අපේ මහා තැනක මහා අභිමානයට අපේ ඉතිහාසය තුළ වැජඹුනේ. ඒ වැජඹෙන්නට හේතුව බවට පත් උනේ එදා ඒ බැඳිච්ච අවියෝජනීය බැඳීම මහා සංස්කෘතියක් බවට පරිවර්තනය වුණා. අන්න ඒ නිසාම තමයි උදේ හවා බුදුන් වඳින බුදුන් යදින ජාතියක් එදා අතීතයේ පටන් අපිට උරුම වුණේ. ඒ නිසාම තමයි උදෑසන බුදුන් වහන්සේ වැඳ නමස්කාර කර තමන්ගේ රාජකාරීන් වලට උන්නවර තේරුණේ. ඒ රාජකාරීන් බොහෝ විට කෘෂිකර්මාන්තයත් එක්ක බැඳී පවතිනවා. ඒ නිසාම තමයි මේ පෙරදිග දහන්‍යාගාරයේ බවට පත් වෙන්නට මේ ඉන්දියන් සාගරයේ මුතු ඇටේ වෙසෙන අපිට එදා හැකියාව ලැබුණේ. ඉතින් ඒ වෙනුවෙන් මේ රුහුණේ නැත්නම් ඌව වෙල්ලස්සේ ඒ කෘෂිකර්මාන්තයේ නිරලා ඉන්න පිරිස ලබා දුන්නු සහයෝගය මේ උතුම් දායකත්වය අපි නිසකවම අගය කළ යුතුම තමයි. අතීතයේසේම වර්තමානයේසේමයි. මම හිතන්නේ සිහිපත් කරන්නට ඕනේ කවුරුත් දන්නවා කැප්පෙටිපොළ මහ නිලමේතුමන් 1818 කැරැල්ලටත් මුල් වුණු කැප්පෙටිපොළ නිලමේතුමන් එතුමන් මේ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ධූරයක් දැරුවා. එතුමන් විසින් තමයි රජු විසින් නියම කළ පරිදි ඌව වෙල්ලස්ස කොඩිය දෙවි හාමුදුරන් උදෙසා පූජා කරේ. මම හිතන්නේ අද අපිට දක්නට ලැබෙන මේ ඌව වෙල්ලස්ස කොඩියත් පෙරහැරේ රැගෙන ගියා. ඒ වගේම මම හිතන්නේ රටට බත සපයන ප්‍රධාන ස්ථානයක් තමයි මේ ඌව වෙල්ලස්ස. 1818 කැරැල්ලටත් මම හිතන්නේ රුහුණු කතරගම දේවාලය සම්බන්ධයි. ඒ අවස්ථාවේදීත් මම හිතන්නේ සම්බන්ධ වෙන මම හිතන්නේ වීරයන් බිහිවන ස්ථානයක් මේ රුහුණු කතරගම මහා දේවාලයත්. එතනින් පටන් ගත්තම මේ නින්දගම් සියල්ලම මේ වීරයන් බිහි කරන ස්ථානයක්. මම හිතන්නේ අද මේ කලාකරුවන්ට මහා තෝතැන්නක් මම හිතන්නේ රටේ මම හිතන්නේ සෑම ප්‍රදේශයකින්ම මේ දින 14 දී කලාකරුවන් පැමිණෙනවා. ඒ ඊටාම සුවිශේෂව අපි සිහිපත් කරන්නට ඕන. මොකද ඔවුන් අවුරුදු ගණන් තිස්සේ මේ පෙරහැරට එන්නේ පැමිණෙන්නේ. ඔවුන්ට අර පෙරහැර ලං වෙනකොට සාමාන්‍යයෙන් අපි කියනවා ඔවුන්ට අර මතක් වෙනවා නිතර සිහිපත් වෙනවා දෙවි හාමුදුරුවෝ මතක් වෙනවා අපෙන් විමසනවා කවද්ද පටන් ගන්න කවද්ද කප් පිටවන්නේ හිමර අපේ බැතිමතුනුත් එහෙමයි මම හිතන්නේ කප් පිටවීමටත් මාසයකට කලින් මම හිතන්නේ අලුත් අවුරුදු දිනේ පටන්ම අප්‍රේල් 13 වෙනිදා පටන්ම අපෙන් විමසනවා කවදද ඇසල මංගල්‍ය දිනේ ඒ වගේ උනන්දුවක් තමයි තියෙන්නේ මම හිතන්නේ ඒ උනන්දුව මම හිතන්නේ ඔබටත් ඇති ඒ උනන්දුව කිසිදු හිරිහැරකින් බාධාවකින් තොරව ඉදිරි දින 14 දී මම හිතන්නේ මම ආරාධනා කරනවා පැමිණෙන්න රුහුණු කතරගම මහා දේවාලයට පැමිණ වන්දනා කරන්න මේ උත්කර්ෂවත් මහා මංගල්‍ය දැක බලා ගන්න. ඒ වගේම තමයි මේ පෙරහැර මංගල්‍ය නැත්නම් මේ පෙරහැර සංස්කෘතිය ඇතුලේ මේ කතරගම දේවාල පෙරහැර හරි විශේෂයි. ඒකට හේතුවක් තිබෙනවා. දින 45කට පෙර ආතුව කප්චිප්පීමේ මංගල්‍යයෙන් ආරම්භ වන පෙරහැර ආරම්භයට ප්‍රථමවත් මේ ස්ථානයේ පිරිත් සජ්ජායනා කරනවා. ඒ වගේ පෙරහැර අතරතුරත් ඒ කියන්නේ පෙරහැර මැද්දේ මේ ස්ථානයේ පිරිත් සජ්ජායනා කරනවා. ඒ පෙරහැර අවසානයේ පිරිත් සජ්ජායනා කරනවා. ඒ සංස්කෘතිය මොන වගේද? ඒ කියන්නේ ඒ ඉතිහාසය මොන වගේද? කුමන හේතුවක් අරඹයාද? ඒ පිරිත් සජ්ජායනාමේ පින්කම සිදු කරමින් ඒ ආශිර්වාදයන් ලබා ගන්නේ.
කොහොමනුක ඇත්තටම කතරගම දෙවි හාමුදුරුවන් උදෙසා මේ දේවාලයේ වෙන් වී තිබෙන ප්‍රධානතම නිලයක් තමයි පිරිත් නිලය. එය කැප වී තිබෙන්නේ කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වර ප්‍රමුඛ මහා සංඝ රත්නය වෙත. ඉතින් අපි ඊයේ දිනේ දෙවි හාමුදුරුවන්ටත් සමස්ත දේව මණ්ඩලයටත් පුණ්‍යානුමෝදනා පිණිස හිටපු බස්නායක නිලමේවරුන්ට කපු මහතුන්ට රාජකාරී මණ්ඩලවලට පින් අනුමෝදනා පිණිස පරිත්‍රාණ ධර්ම දේශනා පැවැත්වුවා. ඒ වගේම උදෑසන සංඝගත දක්ෂිනාවක් පවත්වා දෙවි හාමුදුරන් පින් අනුමෝදන් කරා. ඒ වගේම පෙරහැර ආරම්භ වන සෑම දිනයකම මහා දේවාලය තුලත් කිරි විහාරය තුලත් පිරිත් සජ්ජායනා පැවැත්වෙන බුද්ධ වන්දනා කටයුතු සිද්ධ වෙනවා. මේ කතරගම දේවාලයේ සියලු මුරුතැන් පූජාවලට ප්‍රථමයෙන් බුද්ධ පූජා පැවැත්වෙන. ඒක තමයි මේ සම්ප්‍රදාය. අපේ කපු මහත්තුරු ප්‍රථමයෙන්ම කිරි විහාරයට තමයි නැත්නම් අපේ බුද්ධ මන්දිරයට තමයි මේ මුරුතැන් පූජාව නැත්නම් බුද්ධ පූජාව වඩම්මලා ඒ බුද්ධ පූජාවක් ලෙස කැපකොට තමයි දෙවි හාමුදුරුවන්ට වඩම්මන්නේ. මම හිතන්නේ ඔබටත් සිහිපත් කරන්නේ පළමුවෙන්ම කිරි වෙහෙර වඳින්න. කිරි වෙහෙර වැඳලා පින් රැස් කරගන්න. පින් අනතුරුව මහා දේවාලයට පැමිණෙන්න කිරි වෙහෙර වඳින්න අෂ්ටබල බෝධින් වහන්සේ වඳින්න. ඒ පින් දෙවි හාමුදුරුවන්ට අනුමෝදන් කරන්න. අනිවාර්යයෙන්ම මේ හේවිසි හොරරය හඬ වෛද්‍යී ඒ හඬ අපේ සවුනට ඇසෙද්දී මහා ගාම්භීරත්වයක් එනවා. මහා ප්‍රෞಢත්වයක් අපිට එනවා. මහා තේජසක් අපේ සිතට ගත දැනෙනවා. මම විශ්වාස කරන්නේ මේ කිසිදු රටක මෙවැනි මහා සංස්කෘතික මංගල්‍යයක් අපිට දැකන්න හැකියාව ලැබෙන්නේ නැහැ. මේ සංස්කෘතික මංගල්‍ය කියනට වඩා වටිනවා මේ පෙරහැර මංගල්‍ය හරි විශේෂයිනේ. මේ පෙරහැර මං කියොත් එහෙම පරම්පරානුගතව පැමිණි පෙරහැර මංගල්‍යයක් කියලා පරම්පරාවල තියෙන ඒ පාරම්පරික චාරිත්‍රයන් විදහාපාන පෙරහැර මංගල්‍යයක් කියලා කිව්වොත් මා නිවැරදි නේද? ඔව් ඇත්තටම දැන් හේවිසි සද්ද ගැන කතා කරන්නේ නැත්නම් හේවිසි නාදය ගැන. මේ හේවිසි නාදය උඩ රට හේවිසි නාදය. අපිට දැන් තව ටිකක් මොහොතකින් දැක ගන්නට පුළුවන් මේ රුහුණු කතරගම මහා දේවාලයට අනන්‍ය වූ හේවිසි නාද රටා නැත්නම් ඒ නාද රටා කොහොමද දෙවි හාමුදුරන් වෙනුවෙන් දුටුගැමුණු මහරජුරුවන් විසින් නියම කළ පරිදි මේ හේවිසි වයන්නේ නැත්නම් මේ විශේෂිත නිලයන් තියෙනවා මේ හේවිසි වලට. ඇත්තටම විශේෂිත පරපුරවල් තියෙනවා මේ හේවිසි වයන්න. ඒ පරපුරවල් විසින් අදටත් ඒ දේවල් ඉෂ්ට සිද්ධ කරනවා. ඒ වගේම තරුණ නාඹර අලියෙක් අපේ රුහුණු කතරගම මහා දේවාලයේ අයත් මද්දු අලියා අපිට දකින්නට පුළුවන් මේ මද්දු අලියා දැන් මේ ස්ථානයේ පසුබන. ඒ වගේම තවත් අපිට වඩික පටු නර්තනයක් දැක ගන්නට පුළුවන්. එයත් විශේෂයි මං හිතන්නේ. ඒ වගේම අපිට තවත් අලි කීප දෙනෙක් පැමිණෙනවා. මං හිතන්නේ අපි සියලු දෙනාම මහවාහල්කඩ දෙසට නෙත් යමු කියලා මං ඉල්ලනවා විශේෂිතම අවස්ථාව මේ පෙරහැර මංගල්‍යයේ. මම විශ්වාස කරනවා ඔබතුමන් සඳහන් කළ විදිහට මේ වල්ලිග පටුවෙන් අනතුරුව මේ හස්තියාගෙන් අනතුරුව ඉන්පසු තමයි මේ ස්ථානයේ මේ පෙරහැර මංගල්‍යයේ උතුම්ම කර්තව්‍ය සිදු කරන අවස්ථාව. මම හිතන්නේ මේ අවස්ථාවේදී දෙවි හාමුදුරන් වඩම්මනු ලබන හස්ති රාජ්‍ය අපේ වාසනා දැන් මහවාහල්කඩ ප්‍රදේශයට පැමිණ සිටිනවා. දැන් මහවාහල්කඩ අභිමුව සිටින්නේ එතෙන්ට පැමිණියාට පස්සේ විශේෂිත චාරිත්‍රයක් දැන් ඉෂ්ට වෙනවා. වාසනාවට එකපාරට එළියට බහින්න දෙන්නේ අපේ නිල රාජකාරිකරුවන්ට එක විටම එළියට බහින්න දෙන්නේ බාධා කරනවා. කවුද මේ බාධා කරන්නේ කියලා ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්නත් පුළුවන්. බාධා කරන්නේ වෙන කවුරුවත් නෙමෙයි අපේ ආදිවාසීන් තමයි බාධා කරන්නේ. මොකද අපේ මේ දෙවි හාමුදුරන් යන්නේ වල්ලි මෑණියන් මුණ දකින්න. බැහැ දකින්න. වල්ලි මෑණියන්ගේ සනුවරය තමයි මේ අපේ ප්‍රදේශික ජනතාව නැත්නම් අපේ ආදිවාසීන්. ඉතින් මේ ආදිවාසීන් ප්‍රථමව දෙවි හාමුදුරන්ට බාධා කළා කියනවා යන්න දෙන්නේ නැහැ කියලා. නමුත් අපේ දැන් රාජකාරී කරුවන් වශයෙන් අධිකාරම් නිලමේ පඬුරු පූජා කරලා අවසර ගන්නවා වල්ලි මෑණියන් බැහැ දකින්නට. අනිවාර්යයෙන් මේ ඒ තුලත් තිබෙන අපේ ඉතිහාසයක්නේ හරි රසවත් ඉතිහාසයක් ඒ තුල අන්තර්ගත වෙනවා. අපි කතා කරමු මේ අපේ ඉදිරියෙන් මේ වාසනා හස්ති රාජයා ගමන් කරද්දී ආදිවාසී ජනතාවත් අපේ ඉදිරියෙන් ගමන් කරද්දී අපි මේ පිළිබඳව කතා කරමු. මේ වාසනා කියන හස්ති රාජයා පිළිබඳව අපි නිසැකම් කතා කළ යුතුයි. මොකද මේ ශ්‍රී ලංකාවේ සිටින මේ හීලෑ සතුන් අතරින් හීලෑ හස්ති රාජයන් අතරින් මංගල කුලට අයත් හස්ති රාජෙක් තමයි වාසනා හස්ති රාජයා කියලා කියන්නේ. මේ කතරගම පුරවරේ නැත්නම් මේ කතරගම දේවාලයේ අභිමානය වාසනා හස්ති රාජයා කියලා කිව්වොත් මානෙ වැටදී. මේ වාසනා හස්ති රාජයා මේ ස්ථානෙන් මේ වාහල් කඩින් මේ උතුම් මංගල පාද සලකුණු සනිටුහන් කරමින් නික්මෙන අවස්ථාව. ඊට පෙර ඔබට පේනවා මංගල බෙහෙරේ වාදනය කරමින් ඌඩරට කලා ශිල්පීන් වෙස් නර්තනයේ නිරත වෙමින් ඒ මංගල හස්ති රාජා ප්‍රධාන කරුණුන් වහන්සේට උතුම් දේවාභරණ වැඩම කරන
උතුම් හස්ති රාජයාට ආශිර්වාද එම නැත්නම් ගෞරව බුහුමන් කරන ආකාරය මේ තමයි අපේ දේ රැකගෙන තමයි මේ සියල්ල අපි ඔබ වෙනුවෙන් රැගෙන එන්නේ. මම හිතනවා ඊටම කාරුණික ආයෝජන කරන සියලු දෙනාම අසුන් වලින් නැගිටලා දෙවි හාමුදුරුවන්ට කරන ගෞරවයක් විදියට දෙවි හාමුදුරුවන් සිහිපත් කරන්නට කියලා දැන් මේ අවස්ථාවේදී වෙස් නාට්‍යය ප්‍රමුඛ කොටගෙන මේ අපේ දෙවි හාමුදුරුවන් වඩිනව නැත්නම් වාසනා දේව කරඬුව තමන්ගේ උරමත දරාගෙන වඩිනවා. ඒ වගේම අපි සිහිපත් කරන්නට ඕනේ මේ නිල රාජකාරිකරුවන් විශේෂයෙන්ම රිදී කුඩ රිදී සේසත් දෙපස ඔසවාගෙන එන මේ රාජකාරිකරුවන් විශේෂයි මේ රිදී පන්දම් රිදී කුඩ ඒ වගේම මේ ආදිවාසී නිදිරියෙන් අපිට පේනවා දුනුහි මානාගෙන බාධා කරපු ආදිවාසීන් දැන් පඳුරු ලබා දීමෙන් අනතුරුව දෙවි හාමුදුරන්ගේ ආරක්ෂාව උදෙසා පෙරගමන් කරුවන් වශයෙන් පැමිණෙනවා. ඒ වගේම තමයි මේ අපේ වල්ලිය මෑණියන් වහන්සේගේ කිරි අම්මාවරු නියෝජනය කරන ආලත්ති අම්මාවරු දෙවි හාමුදුරන්ට ඉදිරි පසින් පැමිණෙනවා. මේ දෙවි හාමුදුරන්ගේ නියෝගයක් පරිදි මේ ආලත්ති අම්මා 12 දෙනාම අද සහභාගී වෙනවා. විශේෂයෙන්ම මේ පෙරහැර මංගල්‍යයේදී විශේෂ කර්තව්‍යයක් මේ ආලත්ති අම්මා 12 දෙනා ඉෂ්ට කරනවා. ඒ වගේම අද මහබෙත් මේ ලේකම්තුමන් වෙනුවෙන් එතුමන්ගේ පුතණුවනොත් ඒ වගේම අපේ අධිකාරම් නිලමේතුමනොත් පෙරහැරේ ගමන් කිරීම සිද්ධ කරනවා. මම හිතන්නේ බස්නායක නිලමේතුමා ගමන් කරන්නේ 6 වෙනි දින පෙරහැරේ කියන්නේ අගෝස්තු 3 වෙනිදා. මම හිතන්නේ ඔබ සැමට මම එදාට ආරාධනා කරනවා බස්නායක නිලමේතුමන් ප්‍රථමයෙන්ම ගමන් කරන සහ චාරිත්‍ර රාශියක් ඉෂ්ට වෙන මේ අගෝස්තු 3 වෙනිදා පෙරහැර මංගල්‍ය නරඹන්නට මේ කතරගම පුරවරයට එන්න. ඒ වගේම අපිට ඈතින් පේනවා මල් වැසි මැද්දේ දෙවි හාමුදුරුවෝ වඩිනවා ඉතාම ගැඹීරව. ඇත්තම මේ අපි ඉදිරින් මේ අවස්ථාවේදී වේශනාස්ත්‍ර ශිල්පීන් ගමන් කරනවා වගේ මේ අනතුරුව ගමන් කරන්නේ ආදිවාසී ජනතාව. දැන් අපි කතා කරමු අපේ ඉතිහාසය කතාව. මොකද මේ ජනප්‍රවාදයේ සඳහන් වන අන්දමට එදා කතරගම දිවි රාජෝත්තමයන් වහන්සේ වල්ලිමෑණියන් රැගෙන පැමිණෙන්නට එදා ගමන් කරනවා. එහෙම පැමිණෙද්දී ඒ ජනතාව කතරගම දිවි හාමුදුරන් වහන්සේට වල්ලිමෑණියන් රැගෙන පැමිණෙන්න දෙන්නේ නැහැ. ඒ සඳහා බාධා කරනවා. ඉතින් මේ ඉතිහාසය තමයි මේ වර්තමානයේ තුලට අපි මේ පෙරහැර මංගල්‍ය තුලට ලබා දීලා එක් අංගයක් වශයෙන් මේ ඉදිරිපත් වෙන කියන්නේ පෙරහැර කරඬු වඩම්මදී නැත්නම් මේ කතරගම දිවි රාජෝත්තමයන් වහන්සේගේ දේවාභරණ වඩම්මදී මේ අපේ ආදිවාසී ජනතාව මේ දඹානේ සිට පැමිණි ආදිවාසී ජනතාව මේ සංස්කෘතියට අනුව නාමිකව ඒ පෙරහැර සඳහා විරුද්ධත්වය පළ කරනවා. අපි මතක් කරමු ඉතිහාසය. ඔව් ඇත්තටම අර අපි කිව්වා වගේ කතරගම දෙවි හාමුදුරන් වහන්සේ වල්ලිමෑණියන් වහන්සේව විවාහ කරගන්නට යන අවස්ථාවේදී වල්ලිමෑණියන්ගේ සහෝදරයන් ඇතුළු පියතුමන් ඇතුළු සියලු දෙනා විරුද්ධ වෙනවා එකට. විරුද්ධ වෙලා කියන මොකද බොහෝම ලෙන්ගතුව තමයි වල්ලිමෑණියන් ඇතිදැඩි කළේ. ඉතින් ඔවුන් ඉල්ලනවා අපිට වල්ලිමෑණියන් බැහැ දකින්නට ඕනේ. ඉතින් දෙවි හාමුදුරන් නියම කරනවා ඔවුන්ට වල්ලිමෑණියන් බැහැ දකින්නට නම් මේ පෙරහැර මංගල්‍යයන්ට එන්න. ඇවිල්ලා වල්ලිමෑණියන් කතරගම දෙවි හාමුදුරන් වෙනුවෙන් මේ උතුම් වූ රාජකාරී ඉෂ්ට කරන්න. ඒ වගේම අපිට පේනවා අපේ කතරගම දේවාලයේ ප්‍රධාන නැට්ටුකරු මේ අවස්ථාවේදී අපිට පේනවා මේ දවුල්කාර පිරිසටත් පණිකිරාල පිරිසටත් ඉදිරියෙන් සිටින මේ ප්‍රධාන නැට්ටුකරු මම හිතන්නේ මේ නර්තනය අපිට දැක බලා ගන්නට පුළුවන් වෙන්නේ කතරගම මහා දේවාලයේම පමණයි. මේ තුන් ලෝකේම මේ නර්තනය දැක ගන්නට පුළුවන්. දුටුගැමුණු මහරජුරන්ගේ අනින් පවත්තන මේ නර්තනය දැක ගන්නට පුළුවන් මේ කතරගම භූමියේදී පමණයි කියන එකත් මම සිහිපත් කරන්නට ඕනේ. ඒ වගේම මම හිතන්නේ මේ අවස්ථාවේදී විශේෂිත පූජාවක් පැවැත්වෙනවා. මේ නඩත්තු පොළ පූජාව මේ පෙරහැර මාර්ගයේ ස්ථාන 22කදී මේ නඩත්තු පොළ පූජාව සිද්ධ වෙන දෙවි හාමුදුරන් වෙනුවෙන් මේ පුද පූජා සිද්ධ කිරීම. ඒ වගේ මේ අවස්ථාවේදී බස්නායක නිලමේ වලව්ව පසු කරමින් යන දෙවි හාමුදුරන් උදෙසා බස්නායක නිලවරයා ආචාර කරනු ලබනවා. ඒ වගේම වාසනා අප සිටින ස්ථානයේ රැකීමින් කෙමෙන් ළඟා වෙනවා. අතන පෙරහැරේ අවසානය දෝ කියන එක මට හැඟෙනවා. සාදු මේ ස්ථානයේ සිටින සියලුම බැතිමුතුන් තමන්ගේ අසුන් වලින් නැගිට දෙවි හාමුදුරන් වහන්සේ වැඳ නමස්කාර කරන අවස්ථාව. ඉතින් මා ඉල්ලා සිටිනවා මේ නිවසේ සිට අපිව නරඹන ඔබත් මේ ස්ථානයේ තමන් ඉඳ සිටින අසුනෙන් නැගිට මේ කතරගම දෙවි රාජෝත්තමයන් වහන්සේ ජීවමාන වන මේ මොහොතේ නැගිට ආචාර සමාචාර කරන්න. මේ වාසන හස්තිරාජය මතකෙද්දී මට මතක් වෙන්නේ එදා දුටුගැමුණු රජුන්ට හිටි කඩුල් රාජා. ඇත්තටම කඩොල් ඇතු පටන් ගත්තු රාජකාරිය තමයි මේ අද වාසනා ඉෂ්ට සිද්ධ කරන්නේ. ඇතෙන්ම එදා
ඒ මහා රාජකාරිය ඉටු කළ කඩොල් ලතා වෙනුවට අද කතරගම දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ දේවාභරණ වැඩම කරවන මේ මහා මඟුල් ලතා මේ තමයි වාසනා හස්තිරාජා. ශ්‍රී ලංකාවේ වෙසෙන හස්තීන් අතරින් හේලෑම හස්තිරාජා කිව්වොත් මා නිවැරදි. ඒ වගේම විශාරතම හස්තිරාජා කියලා කිව්වොත් මා එයත් නිවැරදි. ඒ විතරක් නෙවෙයි අනිත් හස්තිරාජයින් මේ අලි භාෂාව නැත්නම් මේ ඇත් භාෂාව පිළිපදිද්දී මේ වාසනා හස්තිරාජා පිළිපදින්නේ සිංහල භාෂාව. එය හරිම විශේෂයි. ඔව් ඇත්තටම වාසනා ඊටාම කීකරු මං හිතන්නේ හස්තියෙක්. මං හිතන්නේ එය මේ අවස්ථාවේදී දැක ගන්නට පුළුවන් මේ විශේෂිත චාරිත්‍ර විශේෂයෙන්ම රුණු කතරගම මහා දේවාලයේ දෙවිනුවර දේවාලයේ පමණ දැක ගන්නට පුළුවන් දෙවි හාමුදුරන් වඩම්මද්දී ඇත අපිට කපු මහත්තයෙකු ගමන් කරන අවස්ථාව මං හිතන්නේ එයත් අපිට දැක ගන්නට පුළුවන් වුණා. විශේෂයෙන්ම මං හිතන්නේ ඊටාම විශාල පිරිසක් දෙවි හාමුදුරන් වෙනුවෙන් මල් මාලා සහ මල්පෙති විසිරුවන මං හිතන්නේ මල් වැස්සක් මේ අවස්ථාවේදී අපි සිටින ස්ථානයට වැටුණා. කෙවෙන් මං හිතන්නේ දැන් වල්ලි මෑණියන්ගේ දේවාලයේ වෙත පෙරහැර ගමන් කිරීම සිද්ධ කරනවා. ඉතින් ඒ වගේම තමයි මේ වාසනා හස්තිරාජාගෙන් අනතුරුව මේ අවස්ථාවේදී පෙරහැරේ අවසානය ක්‍රමක්‍රමයෙන් අප වෙත ළඟා වෙ තිබෙනවා. ඔව් ඇත්තටම වල්ලි මෑණියන්ගේ දේවාලයට ගෙවදීමෙන් අනතුරුව ප්‍රථම මුරුතැන් පූජාව පවත්වා මේ පෙරහැර මංගල ප්‍රථම මුරුතැන් පූජාව පවත්වා විශේෂිත මුරුතැන් පූජාවක්. ඉන් අනතුරුව නැවතත් මේ මගුල් වීදියේම පැමිණ ගෙවදීම තමයි සිද්ධ වෙන්නේ. මම හිතන්නේ අද ප්‍රථම පෙරහැර මේන් නිමාවටපත් වෙනවා. මම හිතන්නේ මම නැවතත් ආරාධනා කරනවා ඉදිරි දින 13ේම ඔබ පැමිණෙන්න කතරගමට පැමිණිලා දෙවි හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න කියලා. ඒ වගේම බෙහෙවින්ම ස්තුතියි අපත් සමග මේ පෙරහැර විස්තර කථනය කරන්නට ඉදිරිපත් වුණු රුවන් වින්සන් මහතාට ඔබතුමන්ටත් දෙවි හාමුදුරන් වහන්සේගේ දේව ආරක්ෂාව ආශිර්වාදය උදා වේවා කියන ප්‍රාර්ථනාවත් අපි එකතු කර සිටිනවා. ඇතින්ම මේ තමයි මහා සංස්කෘතියක උරුමකරුවම් වෙච්ච අපේ අභිමානය. මහා සංස්කෘතියක් අතීතය තුළ අපිට තිබුණාseම ඒ සියල්ල වර්තමානයට ඈදා ගනිමින් ඒ සියල්ල අනාගතයට සම්ප්‍රේෂණය කරන්න පුළුවන් නම් මම විශ්වාස කරනවා මාධ්‍යයක් සතු සමාජ වගකීමයි. ඒ නිසා ඒ සමාජ මාධ්‍ය වගකීම සිදු කරන්නට VTV නාලිකාව